විහාරවාසී මා සහෝදර කල්යාණ මිත්‍ර දරගම සිරිමල හාමුදුරන් වහන්සේගේ සදාදරණීය මෞතුමියගේ ඒ නමින් සිහිපත් කරන ආකාරයට විතානගේ චන්ද්‍රිකා මහත්මියගේ 44 වන ජන්මදිනයේ සිහිපත් කරගෙන එතුමියට නිදුක් නිරෝගී චිරජීවනය ආයුරාෝග්‍ය සම්ප්‍රාප්තිය ප්‍රාර්ථනා කරලීමට ඒ වගේම ඒ දෙපාර්ශ්වයේ මිය පරලොව ගිය දෙමාපියන් සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරලීමට ඒ වගේම මීට වසරකට පෙර මිය පරලොව යන තේදුන පසින්දු පුතුණුවන් සිහිපත් කරලා එම පුතුණුවන්ට පින්පෙත් අනුමෝදන් කරලීමට ඒ වගේම මේ පවුලේ ජීවත්ව වාසය කරන ඒ නිලන්ත මහත්මයා ඒ වගේම ඒ තරුෂි දියණිය ඇතුළු අනිකුත් හැමදෙනාටම තුන්රුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරලීමට ඒ වගේම අප ගුරු දේවෝත්තම ගෞරවනීය සියම් මහානිකායේ ශ්‍රීරෝහණ පාර්ශවයේහි සහකාර ලේකාධිකාරී අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ගෞරවනීය ගෝනදෙනියේ තපස්සී ලොකු හාමුදුරන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරලීමත් කියන මෙන්න මේ වැදගත් වූ කරුණු කාරණාවන් මූලිකත්වයේ තබාගෙන මේ වාසනාවන්ත පින්කම මේ සන්ධ්‍යා කාලය තුලදී මේ නිවසේදී ආරම්භ කරන්න යෙදෙනවා. ඉතින් මේ වාසනාවන්ත පින්කම හැම ආකාරයකින්ම සාර්ථකමත් භාවයට පත් කර ගන්නට ඒ සඳහා වැඩමවන්ට යෙදුන ගෞරවනීය හාමුදුරන් වහන්සේලා පළමු කොටම ගොම්බද්දල ශෛලාරාම විහාරේ විහාරාධිකාරී ගෞරවනීය කාව්‍ය විශාරද ගොම්බද්දල විමල හාමුදුරන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව নমස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම කඹුරුපිටිය ගතාර අභිනවාරාමාධිපති විහාරාධිකාරී කාව්‍ය විශාරද ගෞරවනීය හක්මන සුමන හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් යුක්තව নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවන් තුළ අපි ගෞරවයෙන් යුක්තව ආරාධනා කරමු එම හාමුදුරන් වහන්සේලාට ඔබ හැමදෙනා කෙරෙහිම අනුකම්පාවෙන් යුක්තව කාව්‍යමය ධර්ම දේශනාව සිද්ධ කරන හැටියට ඒ නිසා හැමදෙනාම සාදු ස්තුතියෙන් යුක්තව ඒකාත්මික වෙමු.
ගිහි පැවිදි ගුණ වතුන්ගෙන් පිරි දෙනෙත සරු කළ සෝර පුරයි පිනැති ඔබ හා එකතු වීමත් මිනිස් සිතකට සුව බරයි මිනිස් සිතකට සුව බරයි එහෙත් හිත් මත ඇවිද යන්නට නොහැක අදහස් මුර කරයි කවුළු හැරමි මත රැඳෙන්නට හිමියනි මට අවසරයි හිමියනි මට අවසරයි සාන්දහම් රාස එනම් මේ දීවින්ද ගන්න මෙදහම් පද හැමදානගේ මනසේ රැඳෙන්න බණ අහන්න ඔබ සෝදා නම් යගේ යන්න පින්වත් හැම දෙන නම් සාදු කියන්න පින් පිරුණු සිතින් දහම් ආසන්නත සෑම දින මේ සෑදෙන්න මේ උතුම් දහම් පද ශාවනී හැම දිනම රැඳෙන්න මේ දම් හැම දිනම රැඳෙන්න ඔබ බණ අසන්න සූදානම් බව එහෙනම් මේම කියන්න ඔය දැත නලලේ තබාද බැතින් සාදුනාද කරන්න බැතින් සාදුනාද කරන්න සඳහම් සිසිල එනම් මේ විඳ ගන්න අද දින සැවොම සීලක හැම
පළමුව ඕනෑ සීලක හැම පිටන්න තෙවරන් නමස්කාරය දැන් කියවන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panati pata viramani sikkhapadang samadhiyami Adinādāna viramani sikkhapadang samadhiyami Kāmisu miccācārā viramani sikkhapadang samadhiyami Musāvādā viramani sikkhapadang samadhiyami Suramīraya majjapamā daṭṭānā viramani sikkhapadang samadhiyami Sadhu සිත තුල නිතිබතේ බර භාව රඳමු යාමාවතකට නිසි මාග සදමු එදා මෙදා තුල පිළිවෙත් සදමු සමිඳුනි අපි දැන් තෙරුවන් වඳිමු
සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරං තං සම්බුද්ධ රාජ පවරං සිරසා පතිරුණු ගුණ බාලය මාසාගරය වාගේ නැති කළ තේජා සින් වාසවත් මාරුගේ රාගේ ලොව පතුරුවන ලද මෙත් මල් සුවඳ දිගේ ඔබේ පාපියෝම වඳිනෙමි සඳිනි මගේ සද්ධම්ම රාජ පවරං ගුණ සාගරං තං සද්ධම්ම රාජ පවරං සිරසා නමාමි සිතුපතු සපත් ගෙන දෙන කප් රුකසේම මේරුදු සායුර තාරණය කර නැවසේම භවයි අඳුර ලෝ සඳ හිරෝ ඒ සේම සලසුදාම වඳිනෙමි මම නැමදීම සංගස්සලෝක පවරං ගුණ සාගරං තං සංගස්සලෝක පවරං සිරසා නමාමි අනියත භාව කියෝ ජීවිත පාන් දෙරේ පින්කත සාමව වැඩ වාසනා නිවන් පුරේ දොර ගුළු අරින මාවතකට නිවන් පුරේ හද මල පුදමි ගරුතර සංග රුවන් කෙරේ
සම්බුදු බණ පාද ලොවට බෙදන්නට සැරසෙන සුන්දර මොහොතේ සුන්දර බණ පාද ලොවට බෙදන්නට සැරසෙන සුන්දර මොහොතේ නිහඬ නිසංසල බවරක ගනිමුද හැම හදවත් තුල වාගේ හැම හදවත් තුල කීර තමර පෙති අතගිලි තවරා සක්වල දෙවියනි එන්න කීර තමර පෙති අතගිලි තවරා සක්වල දෙවියනි පුදසුන මත ආද සුතුමල් පියලා දහම් අසන්නට එන්න පුදසුන මත ආද සුතුමල් පියලා දහම් අසන්නට समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनंतो साग मुक्दां धम्मा सवन कालो अयं बदंता धम्मा सवन कालो अयं बदंता धम्मा सवन कालो अयं बदंता මේ මොහොතේ ධර්මාශ්‍රම රූඪව වැඩ සිටින එක් ගොම්බද්දල ශෛලාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අපේ කල්යාණ මිත්‍ර කාවිශාරද ඒ වගේම ගිතෙල් පහන් පූජාවේ නිර්මාතෘ ඒ ගොම්බද්දල විමල පඬිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම අපි දෙදෙනාටම මේ යෝගාසන කාය ධර්ම දේශනාවට ආරම්භ කර ආරාධනා කරන්නට යෙදුන ඌරුපල සී රතන ජෝති පිරිවෙන් විහාරස්ථානයේ විහාරවාසී ඒ උසස් අධ්‍යාපනය ලබන මා කඳුලේ සිරිමිල ඒ හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි ඒ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික වාසනාවන්ත පින්වතුනි ඔබ මේ සූදානම් වෙන්නේ යෝගාසන කාය ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි මේ මොහොත තුල ඒ ධර්ම දේශනායකයන් වහන්සේලා හැටියට ධර්මයේ ශ්‍රවණය කරන දායක පින්වතුන්ට දහම් අවවාදයේ දෙන එක හාමුදුරුවන් වහන්සේලා හැටියට අපගේ යුතුයකමක් වගකීමක්. ඉතින් බලන්න අද ඔබ මෙන්න මේ ආකාරයට බණහන්න සූදානම් වෙලා සිටිනවද කියලා
අපි මෙන්න මේ විදිහට දහම් මෝදන මෙන්න මේ ආකාරයට අපි දෙන්න සූදානම්. බණ අහද්දී බෑ කිසි කෙනෙකුට නැගිටින්න හොඳ නෑ ඔය තැන් වල කතා කරන්න. ඒවා හොඳ නෑ තැන තැන නිදි කිරා වැටෙන්න. මේ දේවල් පිළිගත් ඔබ සාදු කියන්න. දුරකතනය වේනම් ඔබේ නියඬ කරන්න. බනට බාධාගෙන දේවල් නොම කරලන්න. තුන් දොර සංවර කරගෙන මෙබණ අහන්න. මේ දේවල් පිළිගත් අය සාදු කියන්න. පන අදිනවා වාගේ ඔය සාදු හඬ දෙන්නකෝ සාදු හඬ ඔලු ටික යන්න උඩ. ගියමුත් නේම ඔලු ගැලවී යන්න උඩ. අද බණ අහන්නේ කොහොමද හිස නැතුව. පින්වත් දරුවනේ මාගේ මේ අහගන්න. සාදු කියමු ගැලවුණු ඔලෝ හයි වෙන්න. අපේ හාමුදුරුවෝ බණ අහන හැටි හොඳින් කිව්වා. ඒ කියපු වෙලාවේ මටත් පුංචි යමක් මතක් වුණා. එන්න මෙහෙම දෙයක් ඒකත් සඳහන් කරලම නැවතත් ධර්ම දේශනාවට ප්‍රවිෂ්ඨ වෙමු. යහපත් දම් සභාවකි කවුරුත් පතන කැඩුවොත් නිශ්ශබ්දතාවය වරද කීතන කෙරුවොත් ඒ වරද මල් කඩ කඩ මෙතන වස් කවි කියමි පුපුරන්නට දුර කතන. හොඳයි අපි නැවතත් මේ විදිහට ධර්ම දේශනාවට ප්‍රවිෂ්ඨ වෙමු අපි හාමුදුරුවනේ. ඈත අතීතේට සිත දීව යන්න ඔබ හාට සඳහාම මෙහි පාවසන්න. මිදහම් පද හැම සවනී රැඳින්න සැරසෙමු එහෙනම්
බන ආරඹන්න සැරසෙමු නම් බන ආගන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුම්බාචාරියාති උච්චරේ ආහුනියාච පුත්තානං පජාය අනුකම්පකාති ලොව මැව් මහා බඹුට ආදර අම්මාය මව් ගුණවන්ත කාවි කර බැලුවාය නිවසේ මිනි පහන ආදර පියාය බන ආරඹන්න මගේ මව්පියෝ වැඳලාය අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ තුන් වරක් පාද ස්පර්ශමත් කර මේ ලක්දිවෙහි රූප වාහිනිය බැලුවත් ගුවන් විදුලිය ශ්‍රවණය කළත් පුවත්පතක් බැලුවත් අපේ මේ ඇස්වලට දකින්නට ලැබෙන්නේ අපේ මේ කන්වලට අහන්නට ලැබෙන්නේ සිතට මහා වේදනාවක් ගෙන දෙන සිදුවීම් ආදරණීය දෙමව්පියන් විසින් තම කුසින් බිහි කරන්නට යෙදුන දුවා දරුවන් මරා දමන ඒ රත්තරන් දුවා දරුවන් විසින් දෙමව්පියන් මරා දමන සමාජිකයි පින්නතුනි අපට ඉන්නට ලැබිලා තියෙන්නේ. ඉතින් එවැනි වර්තමාන සමාජයක් තුල ආදරණීය මේ දුවා දරුවන්ට දෙමව්පියන්ගේ අගේ වටිනාකම කියලා දෙන්නටයි මේ යුගාසන කාව්‍ය ධර්ම දේශනාවෙන් අපි සූදානම් වෙන්නේ. ඈත පිටිසර ගම්මානයක සිදුවුණු සත්‍ය කතාවක් සංවේදී කතා පුවතක් අපි කවියට අරගෙන ඔබ හැම දිනාටම මේ කවිය පහදලා දීලා අද මේ වර්තමාන සමාජය තුල අපි කොහොමද ජීවත් වෙන්න ඕන කියලා හැම කෙනෙක්ම කල්පනා කරගන්නට ඕන. ඉතින් ඒ අතීතයේ සිට
ඒ පෙර චාරිත්‍රානුකූලව තුරුණුවන් අභිවන්දනය කරමින් කතාවට ප්‍රවිෂ්ඨ වෙලා අපි මේ සූදානම් වෙන්නේ දැන් කාල වේලාවක් නිකලා ගිහිල් නිසා අපි සූදානම් වෙන්නේ කතාව ආරම්භ කරන්නටයි. අපි මෙතන පටන් හොඳින් ශ්‍රවණය කරමු මේ ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරලා මේ කතාවේ ආදර්ශය තමන්ගේ ජීවිතයට අරගෙන මේ වර්තමාන සමාජ ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි හැම දිනම හිතට අරගනිමු. අපේ හාමුදුරනේ අපි කතාව ආරම්භ කරමු. පින්වතුනි සුන්දර ගම්මානික දිවි ගෙවමින් හරි ලස්සන හිණික වෙහෙරද දැසට පෙනෙනාමානික ගෙවල් පෙලක් තිබුණායක ගානක ගම්මානයේ කවුරුත් දුටුයිනේ කෙදිනකවත් සාරු දැක්කේ නෑනේ දුක වළඳන හැම වේලක් ගානේ තවත් දිලිඳෝ පාව් ලක් හිටියානේ වාසනාවන්ත සදහවත් පින්නතුනි අපේ හාමුදුරුවෝ සඳහන් කරපු විදියට මෙන්න මේ එක පෙළට තිබුණු ගෙවල් අස්සේ බොහොම පුංචියට බොහොම දුප්පත් පුංචි පැල්පතක් තිබුණා. ඒ නිවසේ බොහොම ලස්සනට ගල් අල්ලලා ලස්සනට පිදෙලි අල්ලලා තනකොළ වවලා තියෙන මිදුලක් වෙනකොට ඒ ගෙදර තිබුණේ බොහොම බොරළු තිබුණු කරකට වූ පොළොවක් තමයි ඒ නිවස තුල ඉස්සරහ මිදුල විදියට තිබුණේ. ඒක තමයි බොහොම ලස්සනට ටයිල් අල්ලලා හැඩ වැඩ කරලා තියෙන ගෙදරක් වෙනුවට බොහොම කටුමැටි ගහලා බොහොම පුංචියට හදාගත්තු නිවසක් තමයි තිබුණේ. ඒ වගේම තමයි වෙන ගෙවල් වල බොහොම හොඳට විදුලිය අරගෙන ලස්සනට බලුත් දල්වල තිබුණත් එදා මේ නිවසේ කුප්පි ලාම්පුව තමයි මේ නිවසේ ජීවත් වන අයට පිළිසරණක් වුණේ. ගෙදර එදා මේ පින්නතුනි තහඩු වෙනුවට එදා පොල්ලතු සෙවිලි කරපු මේ නිවස තුල අපි බලමු පින්නතුනි කුප්පි ලාම්පුවෙන් ජීවත් වන මේ අයට එදා ශක්තියක් වුණේ කවුද කියලා මෙන්න මේ විදියට අපි විමසා බලමු අපේ හාමුදුරුවන්ගෙන් කොහොමද මේ පුංචි පැල්පත තුල ජීවත් වන පිරිස ඒ පුංචි පවුලේ ජීවත් වන අය කොහොමද ජීවත් වුනේ කියලා අපි මෙන්න මේ විදියට අපේ හාමුදුරුවන්ගෙන් විමසා බලමු. අම්මතාත්තා දෙන්නගසෙනෙන් සෞමග්වියා දරෙන්තා හැමදාමත් නැන් දෑවට නිවසේ මතුවේ පෙම්බර සිනේ කතා මතුවේ පෙම්බර සිනේ කතා දෙමාපියන් සිතු ආකාරෙන් මතු අනාගතේ සුබ ගමන් පතා කුප්පිලාම්පුවේ එලෙන් පින්වත පාඩම් කරනවා පුංචි පුතා
පුංචි පුතා මව්පියෝ නිතරම මහන්සි වීලා තුන් වේලම අප කුස පුරවා අපට දුකක් කරදරයක් වූ විට එන්න නොදී එය මග හරවා එන්න නොදී ඒ මග හරවා කොහොම දුක්පත් වෙලා ඉපදිලා හේනියක් සතුටින් හිත පුරවා ඔබටත් සිහිපත් වෙනවද පින්වත ඔබත් එහෙම පාඩම් කෙරුවා ඔබත් එහෙම පාඩම් කෙරුවා ඈත පිරිසර ගම්මානයක පුංචි නිවසක් තිබුණා. මේ නිවස තුල අම්මා කෙනෙක් ඒ වගේම පිය කෙනෙකුයි පුංචි පුතුකුයි ජීවත් වුණා. ඉතින් මෙන්න මේ විදියට කාලයාගේ අවාසනාවට මේ අම්මට ලැබුණු මේ දෙමව්පියන්ට ලැබුණු වාසනාවන්තම පින්වන්ත පුතුණුවන් මේ දෙමව්පියන්ගේ ආදරේ මැද හොඳට පාඩම් කළේ අම්මගේ තාත්තගේ අරමුණ ඉෂ්ට කරන්නයි. මොකද්ද මේ දෙමව්පියන්ගේ අරමුණ අපි අහලා බලමු. ඉපදුනදා ඉඳන් පුතේ දුක් වින්දා අපේ පුතේ එහෙම දුකක් නුඹට පුතේ දෙන්නේ නම් නොමැත පුතේ උදේට නැගිටලා පුතේ පාඩම් වැඩ කරලා පුතේ මාන්සියෙන් මගේ පුතේ හොඳට ඉගෙන ගන්න පුතේ ජාතිය ආගමට පුතේ යුතුයකම් මිතු කරමු පුතේ හොඳ මිනිහෙක් වෙන්න පුතේ හොඳට ඉගෙන ගනින් පුතේ ජාතියට ආගමට යුතුයකම් ඉටු කරන රත්තරන් පුතෙක් වෙන්නයි හොඳට ඉගෙන ගන්නයි ඒ තාත්තයි අම්මයි ඒ පුතාට නිතරම කිව්වේ. ඉතින් අපේ අම්මලා තාත්තලා අපි එහෙම නොකියුවට අපිව හදන්නේ එහෙම හිතලා තමයි. දැන් අපි බලන්නකෝ අපි දෙමව්පියන්ගේ අරමුණ ඉෂ්ට කරනවද කියලා. එහෙම කරන අයට නම් සතුටු වෙන්න පුළුවන්. එහෙම නොකරන අයට නම් අන්තිම හුස්ම ටික යද්දි තමයි ඒ ගැන මතක් වෙන්නේ. ඉතින් අපි කතාවට යමු. මෙන්න මේ පුංචි පුතා ඉස්කෝලේ 7 පන්තියේ ඉද්දි ඉගෙන ගනිද්දී එක දවසක් උදේ පාන්දර අම්මා තේ එකක් අරගෙන තාත්තා ළඟට යද්දි පුතා මූණ සෝදාන ලිම් ළඟට යනවා. ඒක පාරටම වීදුරුවක් බින්දනවා වගේ සද්දයක් ඇහුණා. මේ පුතාගේ හිතේ ලොකු තිගැස්සීමක් ඇති කරගමින් තප්පරයක් දෙකක්වත් එදා ගියේ නැහැ.
පුතේ පුතේ හානික එන්න ආනි මාගේ ළඟට අතක් තියලා බලන්නකෝ තාත්තාගේ ඇඟට කතා කළත් තාත්තාට ගන්නේම නෑ නැගීට අයෝ පන නැති වෙනවා වගේ දැනී ඇඟට පුතාවා ඇවිදින් මොකද කියා බලුවේ පියා එදා පුතාගේ දෙස නැනෙත් නැර බැලුවේ එළියෙන් ගිලා යනවා වාගේ හද පාළුවේ තප්පරයක් දෙකක් එදා මුළු නිවසම ගොළුනේ එදා මගේ පින්නතුනි අර ආදරණීය තමන්ගේ අම්මා ඒ විදියට කෑ ගහලා තමන් කාමරයට ගෙනල්ලා බැලුවාම ආදරණීය රත්තරන් තාත්තා කිසි සද්දයක් නැහැ. ආදරණීය අම්මා කෑ ගහමින් පුතාට කියනවා තාත්තව නැගිටවන්න කියලා. හැබැයි එදා මේ ආදරණීය පුතා තමන්ගේ ආදරණීය තාත්තව නැගිටවන්න උත්සාහ කළත් එදා ඒ තාත්තා නැගිට්ටේ නෑ. මේ ආදරණීය රත්තරන් පුතා එදා බොහෝම බය වෙලා ළඟ ගෙදරක ඉඳපු මාම කෙනෙකුට කතා කරලා අනේ අපේ තාත්තා ලෙඩ වෙලා කතා කරන්නෙත් නෑ ඉස්පිරිතාලෙට එක්කර යන්න කියලා. එහා ගෙදර ඉඳපු මාමට දුවගෙන ගිහින් කිව්වා. එවලේ මේ ආදරණීය ඉල්ලීම නිසාම මේ මාම දුවගෙන ඇවිල්ලා අර වැටිලා ඉන්න තාත්තව උස්සලා තමන් අරගනිද්දී ඒ තාත්තගේ ඔළුව පැත්තකට වැටෙනවා. එහෙමම ඇඳ උඩින් තියලා මේ ආදරණීය තාත්තගේ මේ ශරීරය එමත් නැත්නම් මේ සිරුර අර අම්මගේ ළඟට ගිහිල්ලා අර මාම කියනවා වෙලා තියෙන විස්තරේ. ඒ විදිහට මේ ආදරණීය අම්මගේ කනට කරලා මොකද්ද රහසක් කිව්වා විතරයි. අපි විමසා බලමු කුමක්ද සිදු වෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයට අපේ හාමුදුරුවනේ කනට වැටුණු නොසිතූ අදනින් උඩ ගොස් බිම වැටෝ නාම්මා තෙමෝතේදී හද තුල මතුන් වේදනාව නම් නැත නිම්මා කිසිවක් දන්නේ නොමැති නිසාවෙන් පුතා බලන් දීබුම්මා අයියෝ අයියෝ කිය එතනදී පෙරලි පෙරලි හැඬුවා අම්මා
පෙරලි පෙරලි හැඬුවා අම්මා අඬන්නේ ඇයි මගේ අම්මේ කියමින් පුතාහනවා මුරදීලා කොම කියන්නද පුතේ අසයි ඇය පුතාගේ කඳුලැල් පිසදාලා කියන්න ඕනම නිසා කියනවා අම්මා නම් මුළු වෙරදාලා මගේ රත්තරන් පුතේ තාත්තා ගියාය අපි දෙන්නව දාලා මේ පුතාට හිතා ගන්නවත් බෑ අම්මයි පුතයි දින ගණනාවක් ඇඬුවා ඒත් මේ තාත්තා නම් ආයෙ ආවේ නැහැ බුදුහාමුදුරෝ දේශනා කරනවා උප්පත්තියා සහේවේදං මරණං ආගතං කියලා උපත ලැබූ සියලු සත්වයෝ මරණය කියන ධර්මතාවයට උරුමකම් කියන්නට සිදු වෙනවා. ඉතින් ඒ ධර්මතාවය තමයි මේ පියතුමත් උරුමකම් කියන්නට සිදු වුණේ. ඉතින් කොච්චර ඇඬුවත් වැළපුවත් තාත්තා එනම් ආවේ නැහැ. ඉතින් තාත්තගේ අවසන් කටයුතු කරලා ටික කාලයක් ගියාට පස්සේ නොකානොබී කල්පනා කරපු මේ රත්තරන් අම්මට එක දවසක් මතක් වෙනවා මේ ආදරණීය පියතුමා ඉද්දි ලොකු බලාපොරොත්තුවක් තිබුණා තමන්ගේ පුතා හොඳ දරුවෙක් ගුණ යහපත් දරුවෙක් කරන්න ඕන කියලා. ඉතින් ඉන්නේ එදා පටන් ඉන්නේ මේ වගේ අරමුණ ඉෂ්ට කරන්නට මේ අම්මා හැම තප්පරයක්ම මේ පුතා වෙනුවෙන් තමයි එදා කාලේ වෙන් කරගත්තේ. ඉතින් එදා මේ අම්මා දවස් ආරම්භ කරන්නේ මෙන්න මේ ආකාරයටයි පින්නතුනි අපි අහලා බලමු කොහොමද දවස් ආරම්භ කරන්නේ කියලා. හිමිදිරි උදේ පිබිදී අම්මා පුතාව අවදි කළා සුදු අම්මා මුහුණ දොවා දත් මැද්දා අම්මා හොඳ දුමක් නැන් දෙවවා අම්මා පිඟාන අතට අරන් සුදු අම්මා පුතාට බත් කාට කැව්වා අම්මා හිස තෙල් ගාලා පීරා අම්මා පුතාව පාසල් යව්වා අම්මා ඊට පසුවේ ආදර අම්මා පරණ රිදි කඩක් ඇඳගෙන අම්මා ගමේ වැඩ පොලට යන්නේ අම්මා ගඩොල් කපන්නයි පුතුගේ අම්මා ගින්දර අවුවේ වේසි අම්මා තුට්ටු දෙකක් සෙව්වා සුදු අම්මා හාල් ටිකක් ගෙන ඒ සුදු අම්මා උයා පුතුට කැව්වා ඒ අම්මා
කුසගින්නේද ගෙන ඒ අම්මා පුතාගේ කුසගිනි වැරහැල්ලක් ඇඳගෙන ඒ අම්මා පුතුට හැඩට ඇන්දෙව්වා අම්මා. මෙන්න මෙහෙම කාලය එදා ටිකෙන් ටික ගත වෙලා යනවා. මේ පුතා ටිකෙන් ටික උස්මහත් වෙනවා. මේ රත්තරන් අම්මගේ මහන්සි උනේ මේ රත්තරන් පුතුණුවන් ගුණ යහපත් දරුවෙක් කරන්නට තමයි. ඒ පින්වතුනි දහයෝ එදා මොනතරම් අකාරුණික විදියටද මේ අම්මට සැලකුවේද කියලා අපි අහලා බලමු මේ යුගාසන කාව්‍ය ධර්ම දේශනාව තුලින්. ඔව් අපේ හාමුදුරුවෝ අපේ කියපු විදියට ඒ දේ පැහැදිලි කරන්නට ඕන. දැන් වෙලාව 8:05යි. 6:00ට තමයි බණට එන්න කිව්වේ. දැන් උන 6:00ට ආවනම් දැන් වෙලාව හරි කෑම කන. දැන් ඉතින් තව ටිකක් පරක් වෙනර උඩ ඉඳගෙන ටිකක් මට හිතෙන්නේ දැන් ඇවිල්ලාද කොහෙද? එබිල බැලුව තාම බණ කියනවා. සමහරක් අය මේ බණ ගෙවල් වල ඉන්නේ බණ ඉවර වෙන්න කිට්ටු කරලා තමයි එන්නේ. ගොඩක් අය කෑම කන වෙලාවට තමයි එන්නේ. දැන් මේ අය නම් එහෙම නෙවෙයි මට හිතෙන්නේ ඉන්න ලැජ්ජාවේ වගේ ඉන්නේ උඩ ඉඳගෙන බලාගෙන ඉන්නවා මට හොඳට පේනවා. හොඳයි ඒකත් උඩ ඉඳන් බලනකොට. කොහොම හරි තව ටික වෙලාවක් යනවා. ඉතින් කෑම කන වෙලාව නම් එන්න. කොහොම හරි මම ඒක කියන්නේ නෙවෙයි ගත්තේ අපිට ලැබෙන්න ඕන පුංචි යමක් තියෙනවා. මේ විදිහට ඒක සඳහන් කරලා නැවතත් අපි ධර්ම දේශනාවට ප්‍රවිෂ්ඨ වෙනවා වෙන මේ විදිහට මම ඒක කියන්නම්. කීමට අවැසි වෙයි කවි බණ ලෙස වතුර ඉනමුදු ගොර හැදී දැන් අම්මගේ උගුර කීමට අමනාප නොමවන් හිමි සමිඳ බීමට අවැසි වෙයි තරමක් උණු වතුර. හොඳයි අපි නැවතත් ධර්ම දේශනාවට ප්‍රවිෂ්ඨ වෙමු මේ විදියට. දුක පැමිණෙනවා සුලඟින් හමන කඳුළු මැවේ අම්මගේ නෙත තෙමන පවසමි සිදු දෙහැකි පමන පුතාත හරි පාසල් ගමන හිටියේ නැත කිසි විටක පාඩුවේ යාළුවාම විටම ජෝඩුවේ මව තනි කරදා නිතර කෝඩුවේ හැමදාමත් යයි පින්නතුනි ඒ විතරක් නෙමෙයි මේ ආදරණීය රත්තරන් අම්මා ඒ තරම් වෙහෙසිලා මහන්සි වෙලා තාත්තගේ සෙනෙහස ඒ තාත්තගේ ශක්තියක් නැතුව බොහොම අමාරුවෙන් මේ ආදරණීය රත්තරන් අම්මා වෙහෙසිලා මහන්සි වෙලා මේ ආදරණීය තමන්ගේ පුතාට උගන්වන්නට ඒ තරම් මහන්සි වෙද්දී මේ පෞකාර පුතා එදා තමන්ගේ පාසල් ගමන නතර කරලා දානවා. ඒ පමණක් නෙමෙයි එදා තවත් කාලයක් යද්දී ඔහුගේ ගමන ඔහුගේ මේ යන විදිය නරක අතටමයි හැරුණේ. මම කියන්නම් ඔබට අපේ හාමුදුරුවනේ
මෙන්න මේ විදිහට අපි පැහැදිලි කරලා දෙමු මොනවද ඔහු පුරුදු වුණු නරක වැඩ කියලා. මෙන්න මේ විදිහට අපි විමසා බලමු. සමාදයේ සාම හරදේ මතු කොට ගමන් කරනවා නේවෙන අතකට වේදනාවදී ලාමව හිතකට අම්බයි වෙනවා පුතුමත් වතුරට දින දින ඇතට යද්දී මෙහෙම අඳුරු කාලයක් පැමිණේ බොහොම වෙනස් නුනාර මුණු හැමදේම කොලහාල ඇති වෙයි හැමදාම. කෙරුත් කෙසේවෙකු ඔහුට පාඩුව ඔහු ගන්නවායි ළඟට වාඩුව හිටියේ නෑ කිසි විටක පාඩුවේ පුතු නිවස වේ පොලිස් පින්නතුනේ එදා මෙන්න මේ විදියට මේ ආදරණීය රත්තරන් අම්මා මොන තරම් කිව්වත් මේ නරක පුතා ඒව ඇහුවේ නැහැ. මගේ පින්නතුනේ අද මේ වර්තමාන සමාජයේ ගත්තත් බොහෝ දරුවන් සමහරක් විට පාසලේ 8 9 10 කියන මෙන්න මේ වසරවල ඉන්න බොහෝ ළමයි අද බොහෝම අයහපත් පැත්තට තමයි ගමන් කරන්නේ. බොහෝම අයහපත් විදියට තමයි එයාලගේ ජීවිතය හැඩගැහිලා තියෙන්නේ. ඉතින් අද මේ නිවසේ මේ විදියට මේ පින්කම සිද්ධ වෙන්නේ අපේ ප්‍රධාන වශයෙන් අපේ සිරිවිමල හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන්. ඉතින් උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට පූජා කරලා සමාජයේ යමක් කමක් තේරෙන හොඳ නරක තේරෙන විදියට උන්වහන්සේ හොඳින් නිර්මාණය කරපු නිසා හොඳින් හදා වඩාගත්තු නිසා අද මේ අම්මටයි තාත්තටයි සතුටු වෙන්න පුළුවන්. හැබැයි මේ සතුට මේ සමාජයේ ඉන්න හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. ඒක මේ හැම කෙනෙක්ම දන්නවා. දැන් මෙතන මේ ඉන්න අම්මලා තාත්තලා ඇවිල්ලා ඉන්නවා. ඔයාලට මේ වයසේ අවුරුදු දැන් අවුරුදු 13 14 15 16 කියන මේ වයස් මට්ටම් වල ඉන්න දරුවෝ ඉන්න අම්මලා තාත්තලා ඇවිල්ලා ඉන්නවා මෙතෙන්. හැබැයි දරුවෝ නැහැ. සමහරක් විට දැන් ඔය ෆෝන් එහෙම අරන් දීලා තියෙන්නේ ඔන්ලයින් ක්ලාස් කරන්න. ඒ ඔන්ලයින් ක්ලාස් කරන අතරතුරේ වෙන වෙන දේවල් වලට මේ බොහෝ දරුවන් එහෙමයි. අම්මලා තාත්තලා නොමග යවලා අම්මලා තාත්තලා තියෙන ආදරයට ඒ හැමදේම කරනවා. හැබැයි මේ අයට මේක තේරෙන්නේ නැති නිසා සමාජය අයහපත් පැත්තටම යනවා. ඉතින් එදා මෙන්න මේ පවුලේ අර පව්කාර පුතා අර තරම් දුක් මහන්සියෙන් යමක් කමක් හම්බ කරලා මේ දරුවට උගන්වන්න හැදුවත් ඒ දරුවා අධ්‍යාපන ගමන නතර කරලා අපි විමසා බලමු මෙන්න මේ විදියටයි සිද්ධ වෙන්නේ. මේ දිහා බලාගෙන ඉන්න බැරිම තැන ආදරණීය අම්මා හැමදාම අවවාද කරලා හැමදාම අඬා තමයි මේ ආදරණීය අම්මා හැන්දෑවට නිදාගත්තේ. ඒ අම්මට වෙන කරන්නට දෙයක් ඉතුරු වෙලා තිබෙන්නේ නැහැ. තමන්ගේ ආදරණීය දරුවට තියෙන ආදරය නිසා බනිනවා අඬනවා එච්චරයි කරන්න තිබුණේ. එදා මේ ආදරණීය අම්මා දවසක් තමන්ගේ පුතාව ආදරෙන් ළඟට අරගෙන බොහොම ආදරෙන් අවවාද කරනවා. අපි විමසා බලමු මේ පව්කාර පුතා ඒකවත් ඇහුවද කියලා අපේ හාමුදුරුවනේ. පුතුගේ නාරක කාලට දුකේ පිළිවෙලට
පුතේ අන්න එපාරන්දු වලට තාත්තාගේ හිනේ දිනන්නටම ඕනි නුඹ විතරයි මට ඉන්නේ වෙන කවුරුත් නැනේ. මෙන්න මේ විදියට මේ රත්තරන් නම් අවවාද කරත් පින්නතුනි ඒව කිසි දෙයක් සතේකටවත් මේ පුතා ගණන් ගන්නෙ නැහැ. මේ රත්තරන් අම්මට මෙන්න මේ වගේ නරක කතාවක් තමයි අන්නේ පුතා එදා කිව්වේ. අපි අහලා බලමු කොහොමද මේ පුතා මේ අම්මට පිළිතුරු දෙන්නේ කියලා. වාගේ මහටකර අරිනවා කට හැකර උඹේ වැඩක් බලා ගනින් මට කරදර නොකර. මෙන්න මේ විදියට කියලා එයා ගෙදරින් බහැලා යද්දී මේ රත්තරන් අම්මට දරා ගන්න බැරි තරම් වේදනාවක් පපුවේපත් වුණා. මේ තරම් මගේ රත්තරන් පුතේ ඇයි මෙච්චර කාලයක් මං දුක් විඳලා වේදනාව විඳලා ඔබ උස්මහත් කරගත්තේ? ඇයි උඹට අවවාදයක් කරාට පස්සේ ඇයි උඹම ගෙදරේ යන්නේ කියලා මේ රත්තරන් අම්ම ඉලිපත් උඩ වාඩි වෙලා මේ පුතා යන දිහා බලාගෙන ඉන්න ඇස් දෙකේ කඳුළු විරවන කාලේ දා ඇඬුවා. ඉතින් මෙන්න මේ විදියට ටික කාලයක් යනකොට පින්නතුණි මෙන්න මේ විදියට මේ රත්තරන් අම්මා අඬා ඉන්නවා. අපි අහලා බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියලා. ඉදා පුතා යනවා දුර ඈත නැත් නැවතුනීම නෑනී ළඟ පාත නොඇසුනි අම්මගේ සෙනෙහි ගීත දිගු වෙනවා මහ පව් බර දැත දෛවය මතු කරනවා තම පුරුදු සමහරු නට විලස දිවිවැරදී ලියන්නට තවත් කවිසා විවිරින්දු ජීවිතයට දුක කැඳවයි පරිඳු. එදා මගේ පින්නතුනි එදා රාත්‍රිය ගෙවිලා ගියා තරිඳු රෑ ගෙදර ආවේ නෑ. පසුවදා උදෑසනම ගමේ කෙනෙක් ඇවිත් මේ ආදරණීය අම්මට කතා කරනවා. කතා කරලා කිව්වේ බොහොම ශෝකජනක පණිවිඩයක්. අපි විමසා බලමු. උදේ පාන්දරින් ආවේ ලොකු කලබලයක් වෙලා කවුරුන් හිටියාට මේ වෙන කල් රොක් වෙලා එකට හිටපු ඒ ඔක්කොම ඊයේ මත් වෙලා පරිඳුට ගාලලු අක්කේ ඇත තුවාලයක් වෙලා පරිඳුට ගහලලු අක්කේ ඇත තුවාලයක් වෙලා අයියෝ දෙයියන්ට මේවා නොපෙනේ මේ කාලෙට දැන් කොල්ලෝ හැසිරෙන්නේ උන්ට හිතෙන තාලෙට මහ ඉහලින් හිතන්නේ උන්
බහින්නේ නෑ පහලට හනික හනික යමන් ආයේ අපි පිරිතාලෙට එදායින් පස්සේ රෝලට යන්නයි බැස්සේ ඒ ලෙඩුන් අස්සේ පුතා දැකලා ඇල්ති ගැස්සේ බලන විට ඉස්සී දුටු දෙයින් ඇය ගියා ගැස්සී දර වගේ කුස්සී පුතාගේ ඇඟ ඇත පිරිස්සී මෙන්න මේ ආකාලයට එදා පෙරේදා රාත්‍රියේ සිදුවුණු කොළහලයකින් අතර කවුරුන් හෝ කෙනෙක් තරිඳුට ඒ තරිඳුට මූණට සහ ඇඟට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරලා මේ තරිඳුගේ ඇස් දෙකට හොඳටම පිච්චිලා තමන්ගේ පුතා වේදනාවෙන් ඇඳේ ගැහි ගැහි ඉන්න දැකපු මේ රත්තරන් අම්මා එදා රෝහල දෙවනක් වෙනකන් ඇඬුව පින්වතුනි ඒ මේ රත්තරන් අම්මව සනසන්නට මේ පුතා බැලුවේවත් නැහැ. එදා දොස්තර මහත්තුරු එදා මේ අම්මව සනසලා රෝහලෙන් පිටත් කරා. එදා ඒ වගේම තමයි අම්මා රෝහලෙන් පිටත් වෙලා යනකොට ඊටත් වඩා වේදනාත්මක සිදුවීමක් එදා සිදු වුණා පින්නතුනි. පාරදි කෙනෙක් ඇයට ඇහෙන්නට කියපු කතාවටයි. නරක විදියට ළමයි හැදුවම තමයි අඬන්න වෙනවා. ඒකනේ කොළු ඇස් දෙකක් දැන් නැති කරගෙන ඉන්නේ. මහ ලොකු අම්මා දැන් තමන්ගේ පුතාට ඇස් දෙක දෙගෙන කියලා පාරදි කෙනෙක් මේ අම්මට ඇහෙන්න කියද්දි මේ රත්තරන් අම්මට ඊට වඩා දුකක් පපුවේපත් වුණා. එදා ගෙදරට එනකම් අඬාම මේ රත්තරන් අම්මා අඬාම ගෙදරට ආවා. ඉතින් ඇවිල්ලා මෙන්න මේ විදියට හිතනවා පුතා වෙනුවෙන් මෙන්න මේ වගේ දෙයක් කරන්න ඕන කියලා මෙන්න මේ විදියට හිතනවා අපේ ආන්දරනේ. ගෙදර ගිහින් ඊට පස්සේ ඒ ආදර අම්මා දැසරි දෙන තුරු ඇඬුමා ඉඳගෙන සුදු අම්මා මෙන්න මෙහෙම හිතුවායින් පස්සේ බුදු අම්මා පුතු වෙනුවෙන් යමක් කරන්නට ආදර අම්මා මගේ පොතේ නුඹට ආදරයෙන් ඉන්නම් කොහේ ගියත් පුතා ළඟට ඇවිත් යන්න එන්නම් රණ්ඩුවලට යන්න එපා පුතුනේ පොළුවන් නම් මියම්මගේ ඇස් දෙක මම මගේ පුතාට දෙන්නම්. එදා මගේ පින්නතුනේ එහෙම හිටපු ඒ ආදරණීය අම්මා එදා රෑ නින්දට ගියා. නමුත් ඝන අඳුර ගෙවිලා පසුදා උදෑසන ආලෝකය දෙන්නට ඉර දෙය වඩිනකොට ඒ ඉර එළියට මුවා වුණු භයානක සෙවණැල්ලක් ඒ ගෙදර මිදුලට වැටිලා තිබුණා.
ඒ සෙවණැල්ල යථාර්ථයක් කරන යථාර්ථයක් පාරේ ගමන් කරපු කෙනෙක්ගේ නෙත ගැටුණු ඔහු හොඳටම බය වුණා. ගමන් දෙවනත් වෙන්න කෑ ගහලා ගමේ මිනිස්සු වට වුණා. කොහොම කියන්නද සිද්ධ වෙච්ච දේ? ඒත් අපි කියන්නම් අහගෙන ඉන්න මගේ පින්නතුනේ මේ ආකාරයට බලුවිට කෙනෙක් පාරේ සිට ඇවිල්ලා යන වාසේ දනුනි ඇස් දෙක උගොල්ලා ජීවිතයට එදා පින්වත ආගොල්ලා අම්මා එදා එල්ලෙමිය ගිහිල්ලා අම්මා එදා එල්ලෙමිය ගිහිල්ලා. එදා මගේ පින්නතුනි පොලිසිය මහත්තුරු අම්මගේ මෘත ශරීරය පහලට අරගෙන ඇවැඳක් මත දිගා කරලා කළා. ඒත් ඒ වන විට අම්මගේ අතේ ඇඟිලි අතර සුදු පාට කොළයක් හිර වෙලා තිබුණා. පින්නතුනි දන්නවද ඒකේ ලියලා තිබුණේ මොනවද කියලා? මගේ ආදරණීය රත්තරන් පුතාට මගේ ඇස් දෙක දෙන්න කියලා විතරක් පින්නතුනේ කොළේ එදා ලියලා තිබුණා. පින්නතුනේ වන විට රෝහලේ සිදු වෙලා තිබුණා තවත් වේදනාත්මක සිදුවීමක්. අපි මේ විදියට විමසා බලමු. කෙසේදා නොගත් තාමේ මව් සෙනේ ඉස්ම එනිසා සිදෝ උනානේ මේ පාසෝ බැස්ම දෛවය වෙතට පවරායිත නදී හුස්ම තරිඳුත් හෙලනවා අවසන් හුස්ම නලියනවා නීද හුණු කඳුලැලි දැසේ නුබලා කරනවද ඕනට අපහාසේ සිදුණු සියලු දේ කරනා තුරුවාසේ ආකයි නේද පෙනුමක් නැති විට දැසේ. මෙන්න මේ විදියට මේ රත්තරන් පුතාගේ ජීවිතය ජීවත් කරවන්න ශ්‍රමය කාලය ධනය කැප කළ රත්තරන් අම්ම කෙනෙක් කියන දේ නාන තමන්ගේ මුරණ්ඩු පුතා වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක පමණක් නෙමෙයි ජීවිතයක් පූජා කරේ. අන්න එහෙමයි පින්නතුනි. අද වර්තමාන සමාජ දිහා ගත්තම පින්නතුනි අපේ දෙමව්පියන්ට උරුම වෙලා තියෙන තැන කුමක්ද? වැඩේ නිවාසවල ගිහින් දාන සමාජයක්, බලු කූඩුවට දාන සමාජයක්, මගතොටේ පාරතොටේ දාලා යන දුවදරුවෝ අද වර්තමාන සමාජය අපිට දකින්නට ලැබෙනවා. ඉතින් එවැනි නිසා තමයි වර්තමාන සමාජයේ පුරාම මෙවැනි දරුවන්ට මේ වගේ මව්පිය වන්දනා වැඩසටහන යුගාසන කාව්‍ය ධර්ම දේශනාවන් හැටියට ලංකාවේ පුරාම දරුවන්ගේ සිත්වලට මේ වගේ මව් ගුණයේ බිදක් දේශනා කරන්න අපි අරමුණු කරගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමන්ගේ
තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ නැති දුව දරුවෝ ඉන්න සමාජයක් වෙනතුනි අද වර්තමාන සමාජය. ඉතින් එහෙම නොවෙන්නට තමයි ඔබ හැම දිනාටම මේ වටිනා කියන දහම් මෝදන ඔය හැම දිනාටම යුගාසන කාය ධර්ම දේශනාවෙන් මේ නිවසට ගෙන හැරදා ගන්නට අපි සූදානම් වුණේ. ඉතින් අපි හැම කෙනෙක්ම මෙන්න මේ කියන දහම් මෝදන හිත නැමැති පොතේ නොමකන විදිහට ලියාගෙන ඒ කවි කිහිපය අවසන් කරමින් අපේ යුගාසන කාල ධර්ම දේශනාව නිමාවට පත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අපේ හාමුදුරුවෝ කියපු විදිහට අපි බණ අවසන් කරන්නට සූදානම් වෙන මොහොතේ මම වතුර එකක් ඉල්ලුවා. අපේ හාමුදුරුවන්ගේ කියනනම් දුන් දානවා පේනවා. මට ලැබුණු වතුරකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකත් කියලාම නැවතත් ධර්ම දේශනාව අවසන් කරන්නට සූදානම් වෙනවා. දාගෙන මීට පෙර සුසිනිඳු සීනාහාවේ ඇරයුම අනුව ගෙන ආදිය මනාවේ බිව්වා උඩින් හිඳ සිහි කාල් පනාවේ උනුදිය ප්‍රින්ජේකේ දාලාද ගෙනාවේ අර උණු වතුර කොහොමද වැඩි නිසා වගේ උගුර ටිකක් අමාරුයි මම ඒකයි එහෙම කිව්වේ. හරි හොඳයි අපි මෙන්න මේ විදිහට අවසාන වශයෙන් මේ ධර්ම දේශනාවෙන් ඔබට ගෙනෙන ආදර්ශය සහ අපේ හාමුදුරුවෝ කියපු විදිහට ඒ අදහස් ටික අපි මේ විදිහට පැහැදිලි කරනවා. ගුණ සිහි කරමින් ආදර දරුවනි ඔබේ දරුසෙනිහස පෙන්නා පනවාගේ රැක ගන්නට ඕනි අම්මා තාත්තා දෙන්නා අම්මා තාත්තා දෙන්නා අතියලින් සලකන්නට ඕනේ අහන්න දරුවනි මාගේ හිතරින්දන්නට වත් හොඳ නෑනේ ඔබේ මව්පියෝ දෙන්නාගේ හිතරින්දන්නට වත් හොඳ නෑනේ ඔබේ මව්පියෝ දෙන්නාගේ හොඳට හිතලා තීරණ ගන්නට මම දෙන්නෙමි ඔබ හාට පෙන්නා වයසට යනකොට මෙහෙම මෙහෙ කරවන් කර ගන්න එපායේ දෙන්නා ගන්න එපායේ දෙන්නා හිතේ සනිටුවන් කර ගනිමින් අප මව්පියෝ යන මග එදුම ඇස් දෙක වාගේ රැක ගන්නට ඔබ පොරොන්දු වෙනවද අදම ඇස් දෙක වාගේ රැක ගන්නට ඔබ පොරොන්දු වෙනවද අදම හොඳයි
හොඳයි ධර්මාසනාරූඪව වැඩ සිටින ගතාර ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අති ගෞරවනීය අපේ කාව්‍ය විශාරද අපේ හක්මන සුමන පඬිත හාමුදුරුවෝ ඇතුළු මේ වෙලාව තුල අපේ සිරිවිමල හාමුදුරුවන් වහන්සේගේ නිවස තුල කිරි මහත්මයාගේ නිවස තුල වැඩ සිටින වැඩමවා වදාළ පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සදහවත් කාරුණික පින්නතුනි අද බොහෝම උත්කර්ෂවත් අන්දමින් මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ ප්‍රධාන අරමුණ වශයෙන් තබා ගන්නට යෙදුණු විතානගේ චන්ද්‍රිකා සෙනෙහබර මෞතුමියගේ 44 වන ජන්මදිනය සිහිපත් කරලා ඒ ආදරණීය මෞතුමියට ආශිර්වාදේ කිරීම පිණිස සිත ප්‍රාර්ථනා කිරීම පිණිස ඒ තමන්ගේ ආදරණීය පුතණුවන් ඇතුළු මේ පවුලේ සියලු දෙනා විසින් ඒ අද දවස තුල මේ උතුම් වූ කාව්‍ය ධර්ම දේශනාව මේ නිවස තුල සිදු කරන්නට සූදානම් කරගත්තේ. ඉතින් වැඩි යමක් සඳහන් කරන්නට කාල වේලාව නෙවෙයි බොහෝම කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මීට වැඩිය අපි ධර්ම දේශනාව දික් කරලා කාලය මිඩංගු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහි අරමුණු වශයෙන් තබා ගන්නට යෙදුණු ආකාරයට ඒ ආදරණීය මෞතුමියට ඒ වගේම මේ හැම දිනාටම මේ නිවසේ ජීවත් වන තමන්ගේ ආදරණීය පියාණන් ඇතුළු සහෝදරිය ඒ වගේම මෞතුමිය ඇතුළු වාසනාවන්ත පින්වත් හැම දිනාටම අද දවස තුල ඉතාමත්ම වටිනා කියන ධර්ම දේශනාවක් වටිනා කියන කතා පුවතක් තමයි ඔබ හැම දිනාටම පැහැදිලි කරලා දුන්නේ. ඉතින් දරුවන් වන ඔබ හැම දිනාටම තමන්ගේ ආදරණීය අම්මා තාත්තා කොහොමද ආදරය කරන්නේ? ඒ අම්මා තාත්තා කොහොමද වෙහෙසෙන්නේ කියන එක පිළිබඳව තමයි ඔබ හැම දිනාටම අද කරුණු කාරණා පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් වූ පින්කම සඳහා අප වැඩම කරන්නට යෙදුනේ ඌරාපොළ ශ්‍රී රතනදෝති පිරිවෙන්හි වැඩ වාසය කරනු ලබන පිරිවෙන් විහාර වාසී අති ගෞරවනීය අපේ කල්යාණ මිත්‍ර බැරගම සිරිවිමල හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේගේ ආරාධනාවෙන් තමයි අපි මේ සඳහා වැඩම කරන්නට යෙදුනේ. ඉතින් අපි මේ ආදරණීය අම්මා තාත්තා පිළිබඳව වැඩි යමක් දන්නේ නැහැ දෙමව්පියෝ දෙපළ පිළිබඳව. හැබැයි අපිට මේ සිරිවිමල හාමුදුරුවන්ගේ තියෙන නිහතමානීත්වය ඒ නිසාමයි අපිට මේ සඳහා දුරකථනයෙන් මතක් කරලා මේ බොහොම අමාරු කාල සීමාවක් ඒ වගේම හැමෝම දන්නවා එන්න යන්න අපහසුයි හැමෝටම බොහොම අමාරු කාලයක්. ඒ අමාරු කාලේ වුණත් අපි මේ ධර්මදේශනාව බාර අරගෙන මේ කටයුත්ත මේ විදිහට සිදු කරන්නට යෙදුනේ අපේ හාමුදුරුවන්ගේ තියෙන ඒ නිහතමානී ගුණයට ඒ අපිට තියෙන ආදරයට සෙනෙහසට අපි ඒ ගුණයට තියෙන සැලකීම වෙනුවෙන් තමයි අද දවසේ මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා අපි වැඩම කරලා මේ කටයුතු සිදු කරන්නට තීරණය කළේ. ඉතින් කොහොම නමුත් බොහෝමත්ම හොඳින් මේ පින්කම සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි ආදරණීය අම්මට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා ඒ වගේම බණ අහපු හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරලා මේ ධර්ම දේශනාව නිමාවටපත් කරන්නටයි මේ සූදානම. එහෙනම් අපි අපේ ආදරණීය මෑණියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා චිරාත් කාලයක් වැජබෙන්නට චිරාත් කාලයක් නිරුක් නිරෝගීව කාලය ගත කරන්නට මේ පින් ආශිර්වාදයක් බවට පත් වේවා සියලුම දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ මෑණියන්ට ආශිර්වාද කරලා ඉන් අනතුරුව ධර්මදේශනාව නිමාවටපත් කරන්නටයි මේ සූදානම.
පින්බර සමිඳුගේ ආරාධනයෙන් අපි අද මෙහි ආවේ ආදර අම්මගේ උපන් දිනයදා සුපැතුම ගෙන ආවේ සුපැතුම ගෙන ආවේ 44 වැනි උපන් දිනය අද මෙලෙස සැමරුම වේ මෙසේ පතමි අපේ අද දිනයේදී අම්මට දිගාසිරි අම්මට දිගාසිරි. හොඳයි හාමුදුරනේ අපි මේ අවස්ථාවට වැඩමවා සිටින සියලුම හාමුදුරුවන් වහන්සේලාට ආශිර්වාද කරලා ඒ වගේම අපේ සිරිවිමල හාමුදුරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා අපි ධර්ම දේශනාව නිමාවටපත් කරමු. අපි මෙන්න මේ විදිහට ඒ හාමුදුරුවන් වහන්සේලාට ආශිර්වාද කරනවා. හැමදෙනාම මම අපේ හාමුදුරුවන්ගේ පොඩි වෙලාවක් ඉල්ලනවා. ඒකට සියලු දෙනාම මේ කවි හොඳින් ශ්‍රවණය කරලා ඒ හාමුදුරුවන්ට අපි ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරමු මේ විදිහට. පින්බර කවි බණ අද දවසේදී මේ ලෙස අසනා විලස තියා බණ සොහිමියන් උඩ විසිවෙන්නට ඔබත් කියනු මැන සාදු කියා ඔබත් කියනු මැන සාදු කියා. ඔන්න අපේ හාමුදුරනේ බණ ආපු හැටි. ඔය පුතාව අරගෙන අර පැත්තට යන්නේ. අර බලන්නේ නැත්නම් හොඳයි. ඔන්න අපේ හාමුදුරනේ බණ ආපු හැටි කට්ටියම. මං කිව්වේ අර ඇවිල්ලා ඉන්න හාමුදුරුවෝ උඩ යන්න සාදු කියන්න කියලා. මං කිව්වා හොඳට අහගෙන ඉඳලා සාදු කියන්න කියලා. ඔය දැන් ඔය සාදු කියපු හැටි තමයි. හාමුදුරුවෝ ටික උඩ යන්න සාදු කිව්වා. හවස නම් ඇවිල්ලා මෙහි වැඩපලත් කරන්න නැති මට හිතේ. ඔක්කොම කරපු හාමුදුරුවෝ උඩ යන්න තමයි සාදු කිව්වේ. නෑ එහෙම නෙවෙයි. සාදු කියලා ඇහුණම ඇති. ඔය කියනවා සාදු පාසකම්මලා ටික. හොඳයි. ඔන්න ඉතින් ඒකට සාදු කිව්වා. හරි අපි මේ වැරද්ද හදාගමු. වැඩි වෙලා කතා කරන්න හිතෙන්නේ නැහැ. ලයිට් යන නිසා බයයි. ඒක නිසා අපි මේ විදිහට මේ වැරද්ද හදාගමු. පින්බර කවි බණ අද දවසේදී මේ ලෙස අසනා විලස තියා බණ ඇසු හිමියන්ගේ ආයු වැඩෙන්නට ඔබත් කියනු මැන සාදු කියා ඔබත් කියනු මැන සාදු කියා. හොඳයි. ඒ විදිහට අපි අපේ සිරිවිමල හාමුදුරන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන හැමදෙනා කවි ශ්‍රවණය කරලා අවසානයේ සාදුනාදයන් පවත්වමු. දහම් පිපාසිත ඔබේ හදවතට තැනුවේ අමා සඳහම් වැස්සක් පින් සිදු වේවා පින්වත් සමිඳුට හිත තුල නෑ ඒ ගැන කොත්සක්
හිත තුල නැහැ ඒ ගැන කුස්සක් මේ හැමගෙම හද වත් එක් තැන් කොට තනමින් සුසිනිදු කවි මැස්සක් සිරි විමල අපේ පින්වත් සමිඳුට මිසේ පතනවා ආයුවෙන්න 120ක් ආයුවෙන්න 120ක් පුරාඳ නුඹායේ තාරුමල්ලාත පින්පෑයෝ නුඹගෙන් ලැබුණි කාචීවරයට ආයෝ 120 වසක් ලැබ ගන්නට ආයෝ ගරු සමිඳුට වේවාද දින දීගායෝ අපි අපේ ශබ්ද විකාශන පරිපාලනය කරන්නට යෙදුණු මහත්මයාටත් අපි ප්‍රියංග අයියට අපි ආශිර්වාද කරනවා. ප්‍රියංග සවුන් ඔහුටත් අපි ආශිර්වාද කරනවා. ඉදිරියටත් මෙවැනි කටයුතු සිදු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන මේ විදිහට. පින්බර සොඳුරු සිතුවිලි සවනත පැද්දේ සමහර විටක සතුටින් ඒ සැම පැද්දේ සතුටක් ලබන්නට මේ හැම මැද්දේ සුපිරි බොහොම ඉහළයි ප්‍රියංකර සද්දේ කලියෙන් එන්නටයි පන්සල වෙත ආවේ එනමුත් කරදරයකි අපට සිදුවේ ඉන්දන පිණිස තෙපොලිමි ඉන්නට සිදු නොදොකින් මා පුටුවල සේවේ හොඳයි අපි මේ අවස්ථාව තුළ ඒ විදිහට ධර්මදේශනාවෙන් ආශිර්වාදය ලබා දෙන්නට බලාපොරොත්තු වන හැම දිනාටම ආශිර්වාදය සලසා දීමෙන් අනතුරුව දෙපාර්ශ්වයෙහිම මිය පරලෝකීය සියලුම දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වන වසර 1කට පෙර මිය පරලෝකීය පසිඳු පුතුණුවන්ට පින් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ අරමුණු තමයි අද දවසේ පෙරදරි කරගෙන මේ පින්කම සිදු කළේ. ප්‍රධාන වශයෙන් අපි ආශිර්වාද කරන්නට යෙදුණ ඒ ආදරණීය මව්තුමියට නැවතත් අපි ඒ අම්මටත් ඒ වගේම මේ අද දවස තුල මේ ධර්ම දේශනාවය ශ්‍රවණය කරන්නට පැමිණුණු හැම දිනාටම පොදුවේ ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කරලා ඉන් අනතුරු අපි අපේ හාමුදුරුවනේ දෙමාපියන් වන්දනා කරලා ධර්ම දේශනාව නිමාවටපත් කරමු. මම පොදුවේ ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඒ ආදරණීය පියාට මවට අපේ වැඩමවදාළ හාමුදුරුවන් වහන්සේලාට ඔබ සියලු දෙනාටම
උතුම් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රාර්ථනාව එකතු කරනවා මේ විදියට හැමදෙනාම වැදගෙන ආශිර්වාදය ලබා ගමු. පින්බර කවි බණ අද දවසේදී හද බැතියෙන් නැසුවාටත් ආයුති බේනම් එකතු කරනවා අද දින ඊටත් වැඩියෙන් සැප සම්පත් වැඩියෙන් ලැබීලා අද දින සිට ඔබ කාටත් දෙවියන්ගේ පිහිටම හිමි වේවා අද කවි බණ ඇසු කාටත් මරුවා සතු නිසා ජීවන මගේ හිනේ පසිඳෝ පුතනුවන් ඔබ හට අහිමි උනි මිලෙස මෙතන සිහි කරේ තිබුණු ගුණේ මියගිය අයට පින් දෙමු මගේ පින්වතෝනි හැමදෙනා අපි ධම්මේ ඥාතනම් හෝතු කියන ගාථාව කියලා පින් දෙන්න. ඒ වගේම තමයි මේ වෙලාව තුල හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න එත්තහවතා චම්මේ කියන ගාථාව. හොඳයි මේ වෙලාව තුල අපි ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාව සිදු කරන්නට සිද්ධ වුණා. කොහොම නමුත් දැන් කාල වේලාවත් ඉක්මලා ගිහිලා තියෙන උඩ ඉන්න අය පල්ලෙහා ඉන්න අය ඔක්කොම බනිනවත් ඇති. වෙලාව පරක්කු වෙච්ච නිසා ඉදිරියට මේ වගේ පින්කමක් සිදු කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ තියෙන වාතාවරණය අනුව මේ විදියට සංවිධානය කරගන්න බෑ අපර තියෙන විදන් එක්ක. ඉතින් කොහොම හරි මෙච්චර වෙලාවක් හොඳින් ධර්ම දේශනාව ශ්‍රවණය කරපුව හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරනවා. මේ වෙලාවේ අපේ හැමදෙරෝනේ අපි ධර්ම දේශනාව නිමාවටපත් කරන්න සූදානම් වෙන මොහොතේ මට ඊට කලින් පුංචි යමක් සඳහන් කරන්න ඕන දැහත් වට්ටියකුත් තියෙන නිසා මෙන්න මේ වගේ යමක් සඳහන් කරලා ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. සිරිතක් විලස අප හට දුන්නා දැහැත් විතක් එනමුදු මෙහෙම මට සිතුනා මෙවැනි එකක් වැළඳීමට සිතුනි මට දැන් දැහැත් විතක් මේ නිවසේ නැන්ද ගන්නට පඩික්කමක් හොඳයි දැහැත් පිට කන්නේ කිල්ලුයි. හොඳයි සියලු දෙනාටම උතුම් වූ ආශිර්වාදයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා උනනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචාය නොචත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු බුදු සරණ වේවා
සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා මිතුම් සරණින් ජයම වේවා මිතුම් සරණින්